අද 2020 නොවැම්බර් 30 සඳුදා සිරස්තල මහර බන්ධනාගාර ගැටුමෙන් 8ක් මරුට 10 දෙනෙකුට අසාධ්‍යයි. තුවාල ලැබූ 63කින් 26ක් කොවිඩ් ආසාදිතයන් බව රෝහලේදී හෙළිවේ. බන්ධනාගාර ගැටුම ගැන පොලිසියෙන් හෙළිදරව්වක්. ඔවුන් යම් කිසි ආකාරයක පෙළඹවීමක් යම් පුද්ගලයෙකු කර ඇති බවට තොරතුරු ලැබිලා තියෙනවා. අදිසි හස්තයක් තියෙන බව අපිට විශ්වාසයි. CIDන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ. කොවිඩ් මරණ 116ක් ඉහළට. දංකුටුවේ කම්හලක 52 දෙනෙකුට කොවිඩ්. අද දෙරණ රටට හෙළි කළ කොවිඩ් මර්ධන දේශීය ඖෂධය ගැන රජයේ අවධානය. දෙවිනැගුම නඩුවෙන් බැසිල් ඇතුළු 4ක් නිදොස් කොට නිදහස්. වසර 5ක දීර්ඝ විභාගයකින් පසු වාණිජ මහාධිකරණය තීන්දුව කරයි. යුරෝපයේ සමස්ත කොවිඩ් මරණ ලක්ෂ 4 ඉක්මවයි. අඛණ්ඩව 26 වන දිනටත් ඇමරිකාවෙන් ලක්ෂය ඉක්ම වූ ආසාදිතයන්. සිරස්ත Ada Derana. This is Ada Derana Prime Time with Vasanti Nanayakara and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ බන්ධනාගාර නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමෙන් රැඳවුවන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ගැටුමෙන් තුවාල ලබා රෝහල් ගත කළ 63 දෙනා අතරින් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රාගම ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ. තුවාලකරුවන් අතර කොවිඩ් ආසාදිතයින් 26 දෙනෙකුද හඳුනාගෙන තිබෙනවා. The big story. බන්ධනාගාර තුළට කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමග මහර බන්ධනාගාරය තුළ අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබුණා. එය වඩාත් පැහැදිලි වූයේ කොවිඩ් ආසාදිත පුද්ගල මරණයක් ඉන් වාර්තා වීම සහ පසුගිය 28 වනදා බන්ධනාගාරය තුළින් ආසාදිතයන් 183 දෙනෙකු හඳුනා ගැනීමත් සමගින්. ඒ සමග එහි රඳවා සිටින 2000කට අධික රිමාන්ඩ් සැකකරුවන් කළ ඉල්ලීම වී ඇත්තේ තමන් කඩිනමින් PCR පරීක්ෂණ සඳහා යොමු කරන ලෙසයි. එසේම නඩු කටයුතු ප්‍රමාද වීම නිසා දිගු කාලයක් රිමාන්ඩ් බහරේ සිටින තමන්ට අපලපා දෙන ලෙසත් ඔවුන් ඉල්ලා තිබෙනවා. රිමාන්ඩ් සැකකරුවන්ගේ මෙම ඉල්ලීම් වලට බන්ධනාගාරයේ දඬුවම් ලබමින් සිටින නදවියන්ගේ සහාය ලැබී නොමැති බවත් ඒ පිළිබඳ දෙපිරිස අතර නොසන්සුන්තාවයක් ඇති වූ බවත් ආරංචි මාර්ග පවසනවා. එම නොසන්සුන් තත්වය ඊයේ රාත්‍රිය වන විට ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඒ සමග බන්ධනාගාරයේ ඇතුළත ගේට්ටු බිඳ රඳවුවන් පිටතට පැමිණීමට උත්සාහ දරා ඇති බවයි පොලිසිය පැවසුවේ. එමෙන්ම රඳවුවන් බන්ධනාගාර අධිකාරීවරයාගේ සහ සහකාර අධිකාරීවරයාගේ කාර්යාලවලට ලේඛනාගාරයට ගබඩාවකට බන්ධනාගාරයේ ආහාර ගබඩාවට සහ භෝජනාගාරයට ගිනි තවා සිරිමැදිරි රසකටද හානි කර තිබුණා. ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 6ක් යෙද වූ බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළා. එහිදී ගින්න හටගත් අවස්ථාවේ ගුවනින් ලබාගත් දර්ශන සහ ගින්න නිවී ගිය පසු බන්ධනාගාරයේ ගුවනින් ලබාගත් දර්ශන අද දෙරණ වෙත ලැබී තිබුණා. එමෙන්ම මෙම ගැටුම අතරතුර රඳවුවන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ප්‍රාණාපකරුවන් ලෙස රඳවාගත් බවද පොලිසිය සඳහන් කළා. තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් අවම බලය භාවිත කර ඇති අතර එහිදී වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂකාර බලකාය කැඳ වූ අතර බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාවද කඩිනමින් තහවුරු කෙරුණා.
මේ අතර ගැටුම පිළිබඳ සැලවීමෙන් බන්ධනාගාරයේ ඉදිරිපිටට රැඳවුවන්ගේ ඥාතීන් පැමිණ තිබුණේ මෙලෙසින්. නොසන්සුන් තත්වයෙන් තුවාල ලැබුවන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගැනුවා. ලැබුවන් ප්‍රතිකාර සඳහා රැගෙන යනු ලැබුවේ රාගම ශික්ෂණ රෝහල වෙතයි. රැඳවුවන් 8 දෙනෙකු ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව 63ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අට දෙනෙක් දැන්ට මේ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තව 10 දෙනෙක් පමණ අසාධ්‍ය තත්ත්ව රෝගීන් හැටියට අපි ප්‍රතිකාර කරගෙන යනවා. දැන්ට 15 දෙනෙකුට පමණ කල්ල කර්ම සිදු කරලා තියෙනවා. 48 දෙනෙකුට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක සිදු කරා. එයින් 26ක් දැන්ට පොසිටිව්. අනිත් අයගෙත් දැන් PCR පරීක්ෂණ හැමෝගෙම කරනවා. බන්ධනාගාර රෝගීන් ඇතුළත් කරේ එක වාට්ටුවකට. එම නිසා රෝහල අනිත් ප්‍රදේශවලට රෝගී ප්‍රතික්‍රියාවක් නැහැ. බන්ධනාගාරයේ ලේඛනාගාරය ගින්නෙන් විනාශ වී ඇති නිසා මියගිය රඳුවන්ගේ තොරතුරු හෙළි කිරීමට යම් කාලයක් ගත වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. බන්ධනාගාරයේ තුල හටගත් ගින්න අද අලුයම වන විට සම්පූර්ණයෙන්ම පාලනය කෙරුණු අතර ඒ වන විට පැවති තත්ත්වයයි මේ. අද උදෑසන වන විට පොලිස් විශේෂකාර්ය බලකායද සහාය ඇතිව තත්වය බොහෝ දුරට පාලනය කරනු අතර රැඳවුවන් ප්‍රාණාපයට තබාගෙන සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාද මුදා ගැනුණා. ඊ රාත්‍රියේ ඉඳන්ම අපි මේ ස්ථානයේ රැඳී සිටියා ඔබට තොරතුරු වාර්තා කිරීම සඳහා. ඉතින් උදෑසන 5 පමණ වෙදිත් අපිට දැක්කා අපිට අහන්න ලැබුණා වෙඩි ශබ්ද මේ ස්ථානයේ. නමුත් 6 පමණ වන විට මේ තත්වය බොහෝ දුරට පාලනය කරන්නට පොලිසිය සමත් වුණා. අපි සූදානම්ින් ඉන්නවා මේ තොරතුරු මේ ස්ථානයේ ඉඳමින් නිරන්තරයෙන්ම ඔබට යාවත්කාරීන කරන්නට. පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු දෙන්නකෝන් මහතාද සිද්ධිය පිළිබඳ සොයා බැලීමට අද පෙරවරුවේ මහර බන්ධනාගාර පරිශ්‍රයට පැමිණියා. මහේස්ත්‍රාත්තුමා කැඳවලා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් යටතේ. යනුවේ දැන් සාමකාමී වාතාවරණයක් තියෙන්නේ. බන්ධනාගාරයේ දේපොළ වල වෙච්ච ආලාභය ඒ වගේම වෙච්ච තුවාල වීම සම්බන්ධව මහේස්ත්‍රාත්තුමාගේ අතින් පරීක්ෂණය පැවැත්වෙනවා. නොයෙකුත් කාරණා නිසා තමයි මේක ආරම්භ වෙලා තියෙන්නේ. මේ කොරෝනා වෛරස් තත්ත්වයත් එක්ක තමයි මේක ආරම්භ වෙලා තියෙන්නේ. ඒ වගේම සෑහෙන පිරිසක් මම හිතන්නේ බන්ධනාගාර රෝහල ආශ්‍රිත තිබිච්ච ඖෂධ ගබඩාවේ තිබිච්ච යම් ඖෂධ වර්ග භාවිතා කරලා සෑහෙන මත්ගතියකින් හිටපු බව පෙවුණා ඊ රාත්‍රියේ මුළුල්ලේම. එයාගේ මත්ගතියත් එක්ක තමයි ප්‍රචණ්ඩත්වයේ ගියේ. මේ වෙද්දී ඒක නෝමල් තත්ත්වයට හැරිලා තිනවා. මෙතනින් එහාට අවශ්‍ය පියවර අපි ගන්නවා. අද පෙරවරුව වන විටත් බන්ධනාගාර පරිශ්‍රයේ ඉදිරිපිට රැඳවුවන්ගේ ඥාතීන් රැස්ව සිටියේ මෙලෙසින්. අපිට මේ යන්න ඕන මේ හරි කියන්න ඕන අපිට අපේ දරුවා අපිට රටේ අපි දෙන්නේ ත්‍යාගන ඉඳලා අද 30යි අප දීලා තවත් 10ක් මේක ඇතුලේ. ඒක අප දීලා තවත් 10ක්. අපි තුවාල ලැබුවන් ප්‍රතිකාර ලබන රාගම ශික්ෂණ රෝහල ඉදිරිපිටටත් රඳුවන්ගේ ඥාතීන් පිරිසක් පැමිණ සිටියා. මුදු නැතුව අල්ලගෙන අල්ලා කුඩු දාලා පොලිසියෙන් යනවා වැඩි කරනවා. දුම් පිටෙන් බලුවට කරන පොලිසිය. අපි කියන්නේ වෙන දෙයක් නේ අපිට හිතවත නැද්ද කියලා කියන්නේ එච්චරයි. මගේ මුළු පුරා බලන්න යන්න දෙන්නේ නැහනේ. අපි මාස 3කින් ඒ ළමයේ මූණක් දැක්කේ නෑ අපි. අර වේලා ඉන්නේ දෙක දුවලා
අද දහවල් වන විට බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන් තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කෙරුණා. මේ සිරකරුවන්ගේ එහෙම නැත්නම් මේ රැඳවියන්ගේ ක්‍රියාදාමයට අමතරව එක පුද්ගලයෙක්ගේ යම්කිසි නොසලකලිමත් අපරීක්ෂාකාරී ඒ වගේම කළමනාකරණ සිද්ධාන්තවලට පටහැනිව කටයුතු කරපු ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මේ ආකාරයට බලපාලා තියෙන බවට තමයි වාර්තා වෙන්නේ. දැනට ඒ සම්බන්ධව පොලිසිය විමර්ශනයක් ආරම්භ කරලා තිබෙනවා. ඉදිරියේදී ඒ පරිපාලනමය දෝෂ ඒ කටයුතු කරපු අයට විරුද්ධව විනයානුකූලවත් ඒ වගේම නීතිය මගිනුත් ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා. නමුත් මේ ප්‍රශ්නේ ඇති කලේ රිමාන්ඩ්ගතව සිටින සැකකරුවන් විසින් ඔවුන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලමින් විවිධ හේතු ඉදිරිපත් කරා. එකක් තමයි මේ කොවිඩ් සම්බන්ධ තත්ත්වය. ඒ වගේම ඔවුන් යම් කිසි ආකාරයක පෙළඹවීමක් යම් පුද්ගලයෙකු කර ඇති බවට තොරතුරු ලැබිලා තියෙනවා. යම් කිසි ආකාරයක නොසන්සුන්තාවයක් ප්‍රථමයෙන්ම ඇති වුණා. බන්ධනාගාර රෝහලේ සේවය කරපු නියාමකයෙක් වගේම ඖෂධ සංයෝජකයා මෙම රැඳවියන්ගේ බාරයට ගත්තා ප්‍රථමයෙන්. ඉන්පසුව ඔවුන් සම්පූර්ණයෙන්ම බන්ධනාගාරයේ තුල පළවෙනි ගේට්ටුව දෙවෙනි ගේට්ටුව කඩාගෙන එළියට පැමිණීමට උත්සාහ කර අවස්ථාවේ බන්ධනාගාර ආරක්ෂා පනත යටතේ බන්ධනාගාර නිලධාරීන්ට තිබෙන බලය අනුව ඔවුන්ට තියෙන වගකීම් ඉෂ්ට කරා. ඒ අනුව බලය පාවිච්චි කිරීමක් සිදු කළා. ඒදී ප්‍රථමයෙන්ම එක් රැඳවියෙක් මිය ගියා. තවත් තිදෙනෙකුට තුවාල සිදු වුණා. ඒ වගේම අපි 400ක් ගෙන් යුක්ත පොලිස් නිලධාරී කණ්ඩායමක් කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් ඒ වගේම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණය යටතේ මේ ස්ථානට යවුවා. ඒ වගේම 200ක පමණ විශේෂ කාර්ය බලකායේ පිරිසක් යවුවා. නමුත් කිසිම අවස්ථාවක පොලිසිය හෝ විශේෂ කාර්ය බලකායේ බන්ධනාගාරය තුල තිබිච්ච මෙහෙයුම් වලට සහභාගී වුණේ නැහැ. බන්ධනාගාරයේ අවට ආරක්ෂාව සැපයුවා. විශේෂයෙන්ම මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ ඒ වගේම සාමූහික අපරාධ වලට සම්බන්ධ යම් පිරිස් මේ ස්ථානයේ රඳවලා තබලා තියෙනවා. ඔවුන් කණ්ඩායමක් හැටියට එකතු වෙලා මේ ආකාරයට කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මෙම සිද්ධිය ඇති වෙලා තියෙන්නේ. අර නියම්ගිය පුද්ගලයන් 8 දෙනෙක් ගැන කිව්වේ ඒ 8 දෙනාගේ ස්වභාවය කොයි වගේ නම ගිය කට්ටියද කොහොමද කියන පොඩි දැන් අපිට දැන් තාම මේ ගැන කියන්න බෑ. හේතුව මේ ලේඛන විනාශ වෙලා තියෙන්නේ. කොළඹින් අධිකරණ වලින් මේ කටයුතු අරගෙන ගිහිල්ලා තමයි ඒක කරන්න ඕනේ. ඒකට විශේෂයෙන්ම අපේ පොලිසියේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් පත් කරලා තියෙනවා 12 දෙනෙක්ගෙන් යුක්ත. අර නැති වෙලා තියෙන එතකොට මේ මොන කැටගරි ඉන්න කට්ටියද මේ රිමාන්ඩ් වන්න මේ බහුතරයක් තුවාල වෙච්ච මියගිය අය රිමාන්ඩ් එකේ හිටපයි. මෙතර තත්ත්වය පාලනය කිරීමෙන් පසු බන්ධනාගාර පරිශ්‍රයේ සිට නිරෝධායනය සඳහා රැඳවුවන් බස් රථවලින් රැගෙන යන අවස්ථාවේ ඒ ඉදිරිපිටට රැස්ව සිටි රැඳවුවන්ගේ ඥාතීන් නොසන්සුන් අයුරින් හැසිරුණා. සිදුවීමෙන් තුවාල ලබා රෝහලගත කළ පුද්ගලයන් අතුරින් කොවිඩ් ආසාදිතයන් හඳුනාගෙන ඇති පසුබිමක රැඳවුවන් මෙම අවස්ථාවේදී සෞඛ්‍ය උපදෙස් නොතකමින් සිය ඥාතීන් ස්පර්ශ කරනු දක්නට ලැබුණා. මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව සිදුවීම සම්බන්ධයෙන් වහාම පූර්ණ අපරාධමය පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ. මෙතර කොවිඩ් අවදානම හමුවේ සිය නඩු කටයුතු කඩිනම් කර අප ලබා දෙන්නයි ඉල්ලමින් මිගමුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලේ මත නැග අද විරෝධතාවයක නිරත වුණා. මහර බන්ධනාගාරය තුළ සිදු වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ විමර්ශනයක් සිදු කිරීම සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
මා දන්න මහර රැඳවියන්ගේ ප්‍රධානම ඉල්ලීම PCR පරීක්ෂණයක් කොට Tamanටම රෝගය වැළඳී තිබෙනවාද කියලා පරීක්ෂා කොට ඔවුන් රෝහල්ගත කිරීම හෝ අදාළ නිරෝධායන මධ්‍යස්ථානවල ගෙන යන්න කියන ඉල්ලීම තමයි ගරු කතානායකතුමුන් තිබුණේ. ඒ ඉල්ලීම දිගින් දිගටම කරත් විසඳුමක් ලබා නොදීම හේතු කොටගෙන සිදු වූ දේ තමයි යම් නොසන්සුන්තාවයක් මතුවී තිබෙනවා. දැනට වාර්තා වෙන පරිදි රැඳවියන් 8 දෙනෙක් ආරක්ෂක අංශ විසින් තරලද වෙඩි තැබීම් වලින් ඝාතනය වී තිබෙනවා. තවත් විශාල සිරකරුවන් ප්‍රමාණයක් තුවාල වී තිබෙනවා. මේ කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් පිළිබඳ ඇගීමක් තිබෙන රාජ්‍යයකට සුදුසු දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම මේ ඊයේ මහර වන්දනාගාරය ඇතුළතත් පලායමේ ප්‍රයත්නයක් තිබුණා. ඒ පලායමේ ප්‍රයත්නය නිලධාරීන්ට වෙඩි තියලා නවත්ත ගන්න හැකියාව ලැබුණත් ඇතුලේ රිමාන්ඩ් බන්ධනාගාරගත විශේෂයෙන් බහුතරයක් ඉන්නේ කුඩු හා මත්ද්‍රව්‍ය සම්බන්ධ රිමාන්ඩ් රැඳවියන් සහ අපි එක වැලිකඩදී දැක්කා අච්චු කරපු අය අතර ගැටණයක් ඇති වුණා. මේ දෙකොල්ල අතර ගැටණයක් ඇති වුණා. විශාල දේපල මහර බන්ධනාගාරය තුල අලාභහානි සිද්ධ වුණා. ගිනි තිබ්බ. පොලිසිය කැරළි මර්දන ඒකකයේ විශේෂ කාර්ය බලකාය යොදවලා දැන් වෙනකොට ඇතුල් වෙලා ඒ සියලුම කඩේතු මර්දනය වෙලා තියෙනවා. පරීක්ෂණයක් පවත්වනවා නම් ඒ පරීක්ෂණය ස්වාධීනව අපක්ෂපාතීව පැවැත්වන්නට ඕන. අමාත්‍යංශ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් පරීක්ෂණයක් පවත්වනවායි කියන එක ගැන ඒක සාධාරණ ක්‍රියාවක් නොවේ. ස්වාධීන කණ්ඩායමක් පත් කරලා මේ සිදුවීමේ සත්‍ය හොයාගන්න. අපි අනිවාර්යයෙන්ම මේ පිළිබඳ අගමුල හොයන්න ඕන. අදිසි හස්තයක් තියෙන බව අපිට විශ්වාසය නිසා ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් දැම්මා වගේ අපි සූදානම් ස්වාධීන කමිටුවක් දාලා අපිටත් අවශ්‍යයි මේක හොයන්න කවුද මේකට සම්බන්ධ කවුද මේවට අනුබල දෙන්නේ කියන එක හොයා ගැනීම රජයක් හැටියට වැදගත් වෙනවා. ඒ වගේම රහස් පොලිසියටත් අපි මේ සඳහා පරීක්ෂණ අපි බාර දෙනවා. වැලිකඩ හිරගෙදර සමයන් කියලා හිටපු පසුගිය කාලේ මරා දමන ලද අපරාධකාරයාගේ ගෝලයෙක් හිටියා චතුරංග කියලා. ඒ චතුරංග ඇතුළු කණ්ඩායමක් වැලිකඩ හිරගෙදර සරප් කියලා තියෙනවා යම් කිසි පෙත්තක්. ඒකට කියනවා රිවර්ස් කියලා. ඒ පෙත්ත ගෙනල්ලා හිරකරුවන් දවස් දෙකකදී හිරකරුවන් දෙදෙනා බැගින් දීලා බැලුවා. බැලුවම ඒ පෙත්ත ගැහුවම ගරු කතානායකතුමනි කෙනෙකුගේ ලේ දකින්න ඕන. මේගොල්ලෝ මේ අත්හදා බැලීම කරලා මේගොල්ලෝ ලෑස්ති වුණා වැලිකඩ හිරගෙදර ඒ පෙත්ත පුළුවන් තරම් බෙදා හැරලා යම්කිසි මිනීමරණ තත්වයක් ඇති කරගන්න. මේක ඇත්තටම මේක මෙහෙව්වේ මද්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු නමුත් මේ වෙනකොට ඒක කරගන්න බැරුව ඉන්න බලවත් හිරකාරයෝ කණ්ඩායමක් තමයි මේ චතුරංග කියන පුද්ගලයාව මෙහෙව්වේ. මේක බුද්ධ්‍යංශ දැනගෙන මේ චතුරංග කියන හිරකාරයව වෙනත් හිරගෙදරකට මාරු කළා. මේකට සම්බන්ධ ගෑවිච්ච කීප දෙනෙක්ව වෙනස් කළා. ඒ නිසා වැලිකඩ හිරගෙදර මේ තත්ත්වය ඇති කරගන්න බැරි වුණා. නමුත් අවාසනාවන්ත විදියට අද මහර හිරගෙදර ඒකේ බෑකප් ප්ලෑන් එක සිද්ධ වෙලා තියෙනවා. මෙතන තියෙන්නේ සැලසුම් සහගතව හිරගෙදර මිනීමරණ තත්ත්වයක් ඇති කරලා ඔන්න ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලේ මෙහෙම වුණා ජනාධිපති කාලේ මෙහෙම වෙනවා කියලා ජාත්‍යන්තර අපවාදයක් ඇති කිරීම සඳහා ඕන කරන වාතාවරණය ඇති කිරීම විතරයි. ඊයේ දිනේ 183ක් මහර බන්ධනාගාරයෙන් හම්බුණා. ඒ වගේම මට මතක විදියට අවුරුදු 22ක තරුණයෙක් කොවිඩ් වසංගතයේ වෛරසය හේතු කොට මහර බන්ධනාගාරෙදි මිය ගියා. 82 කෙනෙක් මිය ගියා. කවුරු හරි කෙනෙක් මිය ගියා. නේද? 82ක් පැනලා පාර්ලිමේන්තුවෙන් දගල් නැහැ 82 කෙනෙක් මිය ගියපු ගමන් hina වෙනවා. පව් මේ මිනිස්සු ගැන. ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මයා නේද? 82 කියන්නේ මැරෙන්න නියම කරපු වයසක් නෙවෙයිනේ. ඒතකොට ඒ රැඳවුම් බන්ධනාගාරයේ ඉන්න බොහෝ අය රිමාන්ඩ් සිරකරුවන්. අධිකරණයේ ඉදිරිපත් නොකොට මාස 11කට අධික කාලයක් සමහර අය ගත වෙමින් තිබෙනවා. අධිකරණ කටයුතු ඇනහිටීම නිසා ඒගොල්ලෝ සිටිය යුතු කාලයට වඩා වැඩි කාලයක් බන්ධනාගාර ගත වී තිබෙනවා. ඒ වගේම Tamante වෛරසය වැළඳේවිද කියන සැකය මතුවලා තිබෙනවා. ඒ නිසා වෙන හස්ත මොනවා තිබුණා. මෙතන සැබෑ ප්‍රශ්නයක් තිබෙනවා ඒ සිරකරුවන්ගේ නොසන්සුන්තාවය මතුවෙන්නේ. ඒ නිසා ඒ ප්‍රශ්නෙටයි විසඳුම ඕන. මේ නිකන් හරිම නේද? සර්ලොක් හෝම්ස් පන්නේ වීරියන් කතා ගොතමින් බොහොම ස්තුතියි මහත්මයා.